අයිබෝන් නම හැමදෙනාටම දැන් අපි මේ වෙනකොට ආලෝකයේ කාර්ය සම්බන්ධව සියලුම සාධනය කිරීම කරලා තියෙන්නේ බොහෝ සාධනය කිරීම කරලා තියෙන්නේ අපේ මම දැන් ටියුට් එක දැම්මම මම හිතනවා ළමයි මේ ටියුට් එකේ ගණන් හදලා ඇති කියලා ගණන් මම හිතන්නේ 20ක් වගේ ප්‍රමාණයක් තියෙන. එතකොට යම් ප්‍රමාණයකට ඒක ආවරණය කරගන්න පුළුවන්. දැන් අපි හිතුවොත් එහෙම කාචයක් තියෙනවා නම් මේ කාචයේ මේ තියෙන පුතේ නාභිය දුර මෙතන 2f ලක්ෂය මේ වගේ හරයකින් වස්තුවක් තිබුතින් එහෙම මෙන්න මේ හරියෙන් අපිට හම්බ වෙන පුතේ ප්‍රතිබිම්බය. එතකොට මේ තියෙන වස්තු දුර මේ තියෙන ප්‍රතිබිම්බ දුර. එතකොට අපි දා සාධනය කරා එකයට වීරින එකයට u සමානයි එකයට f කියලා සාධාරණ සමීකරණයක් ඕනෑම කාචයකට අපි සාධනය කරා. අපි යම්කිසි කාචයක යම් අවස්ථාවකට මේක දානවා නම් නැවත ලකුණු සම්මුතියත් එක්ක යෙදිය යුතුයි. හරි. එතකොට පුතේ තව මෙතනදී අමතර කාරණයක් කියන ගත්තා. විභජීම u කියලා කියන්නේ hi බෙදීම ho මේක තමයි සිම්පල් m කියලා කියන්නේ. මෙන්න මෙයාට තමයි අපි කියන්නේ රේඛීය විශාලනය කියලා. රේඛීය විශාලනය. හරි. හොඳයි. එදා කොටසේ මිස් වෙච්ච කවුරු ඉන්නවා නම් ওই ටික දාගන්න. උතරින් එහාට ওই කොටස අරගෙන ගණන් හදාගෙන යන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ලකුණු සම්මුතියක් කතා කරා. ලකුණු සම්මුතියේදී සියලු මිනුම් සිදු කරන්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් දෙපැත්තට. සියලු මිනුම් සිදු කරන්නේ ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් දෙපසට. ඊළඟ නීතිය තමයි ප්‍රකාශ කේන්ද්‍රයේ ඉඳන් බැලූ කල ආලෝකයේ ගමන් ගන්නා දිශාවට මයින් දොරවල් ඍණ විදිහටත් ඊට විරුද්ධ දොරවල් ධන විදිහටත් අපි සලකනවා. ඒ කියන්නේ මේ පැත්තට ඒවා ඍණයි මේ පැත්තට ඒවා ධනයි මේ රූපයේ හැටියට. එතන මුදේ ඕනෑම අවස්ථාවකට අදාළව නාභිය දුර කියන කෙනා ගත්තොත් එහෙම අபிසාරී අපසාරී කියලා කාච වර්ග දෙකක් තියෙනවා. අபிසාරී කාචයක නාභි දුර අපි සලකන්නේ ධන විදිහට ඍණ විදිහට අපසාරී කාචයක නාභි දුර අපි සලකන්නේ ධන විදිහට. එතකොට සාමාන්‍යයෙන් මේ තියෙන්නේ මේ සම්බන්ධව මතක තබා ගත යුතු පොඩි පොයින්ට්ස් කීපයක්. ගිය සතියේ වෙනකොට සාකච්ඡා කරලා අවබෝධයට දාගත්තු කොටස් කීපයක් තමයි පුතේ මේ තියෙන්නේ. ඒක නිසා එදා මිස්සෙච්ච දරුවෙක් කවුරු ඉන්නවා නම් ටක් ගාලා මේ පොඩ්ඩ කෙටියෙන් දාගන්න. අපි දැන් කෙලිම ගණන් වලට තමයි යන්න හදන්නේ. හොඳයි. පුතේ ප්‍රතිබිම්බ මූලික වශයෙන් වර්ග දෙකකට අපි වෙන් කළා. තාත්වික ප්‍රතිබිම්බ සහ අතාත්වික ප්‍රතිබිම්බ කියලා. අපි දන්නවා
අபிසාරී කාචයකින් තමයි ත සාමාන්‍ය ලෝකේ ගත්තොත් උත්තර කාචයකින් තමයි තාත්වික ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්නේ. අතාත්වික ප්‍රතිබිම්බ මේ දෙකෙන්ම නිර්මාණය වෙන්න පුළුවන්. අபிසාරී අපසාරී දෙකෙන්ම නිර්මාණය වෙන්න පුළුවන්. දැන් මෙන්න මෙතනදී පුතේ අපි සලකුවකින් එහෙම තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙන අවස්ථාවක් සලකුවකින් එහෙම මෙන්න මෙතන ඉන්නවා වස්තුවක්. මෙන්න මෙතන ඉන්නවා කාචයක්. මෙන්න මෙතන තියෙනවා පුතේ තිරයක්. දැන් මෙහෙම ගත්තට පස්සේ මෙන්න මේ තිරය මත මෙන්න මෙතන පුතේ කවුද ප්‍රතිබිම්බය නිර්මාණය වෙනවා වස්තුව නොමින්නවා. එතකොට මේ වස්තුවයි හොඳට අහගන්න වස්තුවයි තිරයයි අතර තියෙන දුර මම සලකනවා d කියලා. එදින නාභි දුර වස්තුවයි තිරයයි අතර තියෙන දුර d කියලා සලකනවා. උදේ මෙතනදී අපිට මූලික වශයෙන් තර්කයකට එන්න පුළුවන්. මෙන්න මෙහෙම සෙටප් එකක් තියෙනවා නම් යම්කිසි වස්තුවකින් තාත්වික ප්‍රතිබිම්බයක් තිරයක් මත ලබා ගන්නට නම් යම් වස්තුවකින් තාත්වික ප්‍රතිබිම්බයක් තිරයක් මත ලබා ගන්නට නම් වස්තුවයි තිරයයි අතර පැවතිය යුතු දුර වෙන මොකුත් නෙමෙයි වස්තුවයි තිරයයි අතර පැවතිය යුතු d කියන දුර මෙන්න මේ කාචයේ මෙන්න මේ අபிසාරී කාචයේ නාභි දුරත් එක්ක සම්බන්ධයක් තියෙනවා. d කියන කෙනා විශාල හෝ සමාන වෙන්න ඕන 4i f ට. මෙන්න මේක තමයි පුතේ ප්‍රතිඵලය. දැන් අද අපි ওই ප්‍රතිඵලය තමයි පෙන්නන්නේ. d කියන කෙනා විශාල හෝ සමාන වෙන්න ඕන 4i f ට. නාභි දුර වගේ 4 ගුණයකට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන. මේ d මොකකටද? තිරය මත තාත්වික ප්‍රතිබිම්බ ලබා ගන්න. මොකද තිරය මත තාත්වික ප්‍රතිබිම්බ ලබා ගන්න. තිරය මත තාත්වික ප්‍රතිබිම්බ ලබා ගැනීමට. හරිද පුතේ? මේක තමයි අද අපි කතා කරන මූලික නිකන් තියරියක් නෙවෙයි තියරිය වගේ කියලා හිතන්නකෝ. right. තරුවක් දාලා මෙන්න මේක දාගන්න. මුකුත් දාගන්න වෙන සිංහල වාක්‍ය මුකුත් එපා. තරුවක් දාලා මෙන්න මේක දාගන්න. මම පෙන්නන්නම් ඔගේ එන්නේ කොහොමද කියලා. ටැකල් දාගන්න. හොඳයි. මෙන්න පුතේ මේක පෙන්නන විදිය. දැන් මේ තියෙන u නේ. මේ තියෙන v නේ. මේ තියෙන u. මම මේ u ගන්නවා ඊරින v කියලා. අවුලක් නැහැ. බලන්න මේ අවස්ථාවට කාච සූත්‍රය. මේ කාචින්ද මෙලොව මේ v ඍණයි u ධනයි. ඔයගොල්ලන්ට යම් කිසි වෙලාවක කාච සූත්‍රයට ධන ඍණ දාන එක ප්‍රශ්නයක් නම් අනේ කරුණාකරලා අහන්න. මොකද හේතුව ඔය ධන ඍණ දාන එක ඩයල් වගේ එන පොරවල් වගේ වල ඉන්නවා ඔළුවේ තියාගෙන. හරි? මේ වගේ සරල දේවල් ගැන අවධානය දෙගෙන ඉන්නේ. තවලාට දානකොට ඔක්කොම කරලා මේක ඍණ ආවුනේ අපිට ප්‍රශ්නයක් තියෙනවා නේද? අපිට තේරුන්නේ නැහැ නේද කියලා තමන්ට තමන්ගෙන් අහගන්න. ඒ වගේ ගොංගඩියම කරන්න එපා. තේරෙන්නේ නැත්නම් කෙලිම මගෙන් අහන්න. මොකද මේවා තමයි පුතේ ගණන් මේ අලෝක ගණන් වල කෙලවෙන තැන්. හොඳයි. v කියන කෙනා ඍණ නිසා ඒ ඍණ එක්කෙනා මෙතන මෙහෙම තියෙනවා. u කියන එක්කෙනා ධනයි. නමුත් සමීකරණයෙන් ආපු ඍණ එක්කෙනා එහෙමම තියෙනවා. නාභි දුර අபிසාරී කාචයක් නිසා ඍණයි. ඔක්කොම ඍණ ලකුණෙන් ගුණ කරාම
මොකද v වර්ගය සඳහා වර්ග සමීකරණයක් කරනවා. මම මේ v ට උත්තර හෙව්වොත් එහෙම ඔන්නෝම කියලා මට සූත්‍රයෙන් ඔය විදිහට උත්තරේ එනවා. දැන් පුතේ මොන පොයින්ට් එක? මම මේ ප්‍රකාශනය ගත්තේ v ට. තාත්වික තිරය මත තාත්වික ප්‍රතිබිම්බ එනවා කියලා කියන්නේ මෙන්න මේ v එක්කෙනා existing පවතිනවා කියන්නේ. මේ v කියන එක්කෙනා පවතිනවා කියන්නේ. පුතේ v ට තාත්වික උත්තරයක් පවතින්න ඕන. v ට ඇත්ත අගයක් තියෙන්න ඕන. අපිට ගන්න පුළුවන් ඉලක්කමක් හම්බෙන්න ඕන. එහෙමනම් ඔයාලට පේනවාද මේ ප්‍රකාශනය ඇතුළේ තියෙන වර්ගමූල කැලලක්. මේ වර්ගමූල කැලලට ඍණ උත්තරයක් එන්න බෑ. ධන උත්තරයක් වර්ගමූලයෙන් ඇතුළේ තියෙන කොටසට ධන උත්තරයක් විතරයි එන්න පුළුවන්. එහෙම නොවුනොත් එහෙම මේ v ට තාත්වික අගයක් අපිට ලැබෙන්නේ නැහැ. සංඛ්‍යා රේඛාව මැද ඇත්ත ඉලක්කමක් හම්බෙන්නේ නැහැ වෙන කුමාර පයි කැලලක් I component එකක් එක තමයි ඒවා හම්බෙන්නේ. ඒ වෙන මොකකට වල නැහැ. මැත්ස් කරන දරුවෝ නම් අවබෝධයක් ඇති. ඒක නිසා v පැවතීමට d වර්ග ඍණ 4 වාරයක් එක වාරයක් df කියන එක විශාල හෝ සමාන වෙන්න ඕන බිඳුවට ඒක ධන වෙන්න ඕන පුතේ. ඒ කියන්නේ ඔය d එක අයින් කළා දැම්මොත් එහෙම d විශාල හෝ සමාන වෙන්න ඕන 4ට. ඔන්න පින්වත අපිට සාධනය කරන්න තියෙන ප්‍රතිඵලය පහසුවෙන් මෙතන දිනනවා. සරස් වරස් ගාලා මේක දාගන්න. මම මේ ටියුට් එකේ ගානක් වශයෙන් තියුච්චක් මේ හැදුවේ. yes ඒ කියන්නේ පළවෙනි ගානේ පස්වෙනි එක. ඕක දාගෙන ඉවරලා ළමයි තුන්වෙනි ගාන පොඩක් කියව ගන්න. මම හිතුවා ඒක හදලා ඉත හදන්න නැති කියලා. දැන් අපි එනම් ඒ ගානට යමු. තුන්වෙනි ගානට. ඉක්මනින් මේක දාගන්නකො. පුතේ ටියුට් එකේ ඔයාලා හදපු ගාන ගන්න. තුන්වෙනි එක L1 කාචය 10 මිලිමීටර් නාභිය දුරක්ද L2 කාචය 20 මිලිමීටර් නාභිය දුරක්ද සමන්විතයේ 2 සෙන්ටිමීටර් උස ඇති වස්තුවක් රූපේ පරිදි L1 12ක් දුරකින් ඇත. L1 ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්නෙහි ලක්ෂණද සඳහන් කරන්න. දැන් ගොඩක් දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කිරණ සටහන ඇඳලාද ඔය ප්‍රතිබිම්බය හොයන්න කියලා කියන්නේ. එහෙම නැත්නම් මොනවද ගානක් හදලාද හොයන්න කියලා. පුතේ කිරණ සටහන කියලා කියන්නේ ප්‍රතිබිම්බය හොයන එක විදිහක්. සමීකරණය දාලා ගානක් හදලා හොයනවා කියලා කියන්නේ තව විදිහක්. මම අද පොඩ්ඩක් හිමින් කතා කරන්නේ මගේ මේ උගුර රිදෙනවා. කොවිඩ්ද කියන්නේ දන්නේ නැහැ. සෙවමුකුත් නැහැ. මේ සාමාන්‍ය මේ සෙන්ගිරි කියලා මම හිතන්නේ. උගුර රිදෙන එක නිසා මම පොඩ්ඩක් හිමින් කතා කරන්නද. හරි. දැන් එක්කෝ සූත්‍ර දාලා ගණන් හදන්න පුළුවන් එක්කෝ රූප සටහන් ඇදලා කිරණ සටහන් ඇදලා ගණන් හදන්න පුළුවන්. හැබැයි කිරණ සටහන් ඇදලා හැදුවත් මොනවා කරලා හැදුවත් උත්තරේ ගන්න පුළුවන්. කිරණ සටහනට අමාරුයි පුතේ. මොකද කිරණ සටහන සම්මත රූප විතරක් අඳින්න පුළුවන්. එහෙම මෙහෙන් දාලා වෙන කුමාර පදින්න බෑ. ඒක අමාරුයි. ඒක නිසා අපි කරන හොඳම දේ තමයි මොකද්ද? සමීකරණෙන් ගණන් හදන එක. සමීකරණයෙන් තමයි පුතේ ගණන් හදන්නේ. මුලින්ම කෙටි සටහන් කෙටි රූප කෙටි ස්කෙච් එකක් කටු රූපයක් ඇඳ ගන්න. මේක L1 මේකේ නාභිය දිග නාභිය දුර උදේ 10 මිලිමීටර් කියලා. අනිත් එක්කෙනා L2 L2
මෙයාගේ නාභිය දිග 20 මිලිමීටර්. එන්න මේ වගේ තැනකින් 2 සෙන්ටිමීටර් උස වස්තුවක් තියලා තියෙනවා. දොළහයි මිලිමීටර් දුරකින් තමයි තියලා තියෙන්නේ. L1 ප්‍රතිබිම්බයේ පිහිටීම සොයන්න. දැන් පුතේ මෙතනදී වෙන ස්ටෝරි එකක් තියෙනවා. ස්ටෝරි එක තමයි මේ ඉන්න වස්තුවේ ප්‍රතිබිම්බයක් මෙන්න මේ පැත්තෙන් හදනවා. ඒ හදන ප්‍රතිබිම්බය මේ L2 වස්තුව කරගෙන L2 වෙන ප්‍රතිබිම්බයක් හදනවා. නා යහගන්න. මෙන්න මෙතන ඉන්න වස්තුවේ මේ කාචයට බලපාලා මේ කාචය විසින් මේ වස්තුවේ ප්‍රතිබිම්බයක් හදනවා මෙන්න මේ කොයින් හරි. මේ පැත්තේ කාචයට මේ පැත්තෙන් හදනවා. ඒ හදන වස්තුව ඒ හදන ප්‍රතිබිම්බය මේ කාචය විසින් වස්තුව බවටපත් කරගෙන මෙහෙන් හෝ මෙහෙන් කොහෙන් හරි ප්‍රතිබිම්බයක් වෙනවම හදනවා. එතන මේ වගේ කාච දෙකක් තියෙනකොට ප්‍රතිබිම්බ දෙකක් නිර්මාණය වෙනවා. ඒක තමයි මේකේ තියෙන ස්ටෝරි එක. දැන් කතන්දරේ. right. අදාගෙන වෙරිච්ච දරුවෝ නියන්න L1 කාචයට L1 කාචය වස්තුවේහි ප්‍රතිබිම්බයක් L1ට දකුණු පසින් නිර්මාණය කරන අතර L2 කාචයට එය වස්තුව වී L2 විසින් දෙවන ප්‍රතිබිම්බය නිර්මාණය කරයි. L2 විසින් දෙවන ප්‍රතිබිම්බය නිර්මාණය කරයි. මේක තමයි මෙතන තියෙන ස්ටෝරි එක. කතාන්දරය. right. හොඳයි පුතේ. එහෙනම් මුලින්ම අපි මෙන්න මෙතනින් හදන ප්‍රතිබිම්බය බලමු. අන්දාන L1 ඒ කියන්නේ v ඍණ 1ට u සමානයි 1ට. එතකොට ඒකේ v අපි දන්නේ නැහැ. අපේ උත්තරේ එනවා පුතේ ඍණ 60 මිලිමීටර කියලා. ඍණ 60 මිලිමීටර. මේ පැත්තේ 60ක් එනවා. දැන් අපිට කියන්නේ මේ කාචේ ඉන 60ක් දොරින් පළවෙනි ප්‍රතිබිම්බය එනවා කියලා. ඒක ලක්ෂණ අහනවා. පුතේ මෙයා ඉන්නේ මේ වස්තුව ඉන්නේ මේ කාචේ නාභිය දුරට මේ පැත්තෙන් නිසා මෙහෙන් ඇති වෙන ප්‍රතිබිම්බය තාත්විකයි. වස්තුව උඩුකුරු නිසා ප්‍රතිබිම්බය යටිකුරුයි. එහෙනම් වස්තුවේ මොනවාද ස්වභාවය තාත්විකයි යටිකුරුයි. අපි විශාලත්වය අපිට ගන්න පුළුවන්. විශාලත්වය කියලා කියන්නේ මුතේ hi බෙදීම h0 v බෙදීම u
HI බෙදීම 2 සමානයි V කියලා කියන්නේ 60යි U කියලා කියන්නේ 12යි. ඒ වලට ධන ඍණ ඕනේ නැහැ. ඒවල විශාලත්වය විතරක් දාන්න. 5යි HI කියලා කියන්නේ කීයද? පසලදක 10 සෙන්ටිමීටර්. එහෙනම් ප්‍රතිබිම්බයේ උස කීයද? 10 සෙන්ටිමීටර්. එහෙනම් අපිට මේකට පිළිතුරු වශයෙන් සපයන්න පුළුවන් පුතේ 10 සෙන්ටිමීටර් උස ප්‍රතිබිම්බයක් L1 කාචයේ සිට 60 මිලිමීටර් දකුණු පසෙන් තාත්වික ලෙස යටිකුරුව නිර්මාණය වේ. අපිට මේ වෙනකන් මේ කාච දෙක අතර පරතරය දීලා නැහැ. ඔන්න ඊළඟට අපි එනවා ඊළඟ ප්‍රශ්නෙට. කාච අතර පරතරය සෙන්ටිමීටර් 12ක් නම් අවසාන ප්‍රතිබිම්බය L2 සිට කොපමණ දුරකින් හදනවද? ඒ ස්වභාවය මොකක්ද කියලා යහන්නේ. පුතේ මෙන්න මේ අතර පරතරය 120 මිලිමීටර්ලු සෙන්ටිමීටර වලින් දුර දියර දින්න හොඳේ. 120යි නම් මේ අතර පරතරය මෙයා හැදෙන්නේ 60ක් දුරින් නම් හරියටම මේ කාච දෙක අතර මැද හරියෙන් තමයි මෙන්න මේ HI කියන එක්කෙනාව නිර්මාණය වෙන්නේ. එහෙම නැත්නම් මෙතන අපි ගත්තොත් ඔබ්ජෙක්ට් එක මෙතන ගත්තොත් ඉමේජ් එක I1 නිර්මාණය වෙන්නේ මෙන්න මේ වගේ දුරකින් මේ දුර 60 මිලිමීටර කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් අපිට එතනින්ම කියන්න පුළුවන් දැන් මේ ඉන්නේ කවුද? I1 කියලා කියන්නේ කවුද? L1 හි ප්‍රතිබිම්බය. L1 වල ප්‍රතිබිම්බය. එහෙම නැත්නම් L2 වල වස්තුව අන්න එක්කෝ L1 වල ප්‍රතිබිම්බය එහෙම නැත්නම් L2 ගේ වස්තුව තමයි පුතේ මේ ඉන්නේ. මේ කාචය පැත්තෙන් ගත්තොත් මෙන්න මෙයාගේ ප්‍රතිබිම්බය තමයි මේ ඉන්නේ. මේ කාචය පැත්තෙන් ගත්තොත් එයාගේ වස්තුව තමයි මේ ඉන්නේ. එහෙනම් අපිට පැහැදිලි එයාගේ නම් L2 ට තියෙන දුර පුතේ ඒකත් එන්නේ 60 මිලිමීටර්. ඇයි? මේ මුළු දුර 120යි. මෙතන ඉඳන් මෙතනට 60යි එහෙනම් මෙතන මෙතනට 60යි. එහෙනම් බොහොම සරලයි. L2 ට මම දානවා 1යට V ඍණ 1යට U සමානයි 1යට F. ඒකේ ප්‍රතිබිම්බ දුර අපි දන්නේ නැහැ. වස්තු දුර 60යි සමානයි ඍණ 1යට 20යි. එහෙනම් 1යට V එකතු කරාට පස්සේ 60 ඍණ 1යට 20 30 මිලිමීටර් කියලා මෙන්න මේ හරියේ හදනවා I2. එතකොට I2 කියලා කියන්නේ L2 හි ප්‍රතිබිම්බය. බලන්න කියන තරම් අමාරුද කියලා සිහි බුද්ධියෙන් ගාන හදන්න පුතේ තියෙන සිහි බුද්ධිය. හරි. මොන පළවෙනි ප්‍රශ්න කීපෙට උත්තර දෙන්න ඉවරයි. හදාගන්න බැරිච්ච දරුවෝ ටක් ගාලා දාගන්න. දරුවෝ ප්‍රශ්නයක් අහනවා කාච සූත්‍රයේ අපි හොයන්න ඕන කෙනාට ලකුණු සම්මුතිය දානවද කියලා. පුතේ ඒ වැඩේ කරන්න එපා. මොකද හේතුව සමහර වෙලාවට ඒක දාලා හොයන්න පුළුවන්. නමුත් මම නම් උපදෙස් දෙන්නේ ඒක කරන්න එපා කියලා. හේතුව තමයි ඔයාලා අපි හිතමු දැන් දන්නේ නැති එකක් කරන හොයන්නේ. ඒතර එයාගේ ලකුණු සම්මුතිය දානවා කියලා කියන්නේ එයා ඉන්න පැත්ත දැනටමත් දන්නවා. ඕල්රෙඩි දන්නවා. එයා හම්බෙන පැත්ත දන්නවා. එහෙම හම්බෙන පැත්ත දැම්මට කමක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අපි දන්නවා මෙන්න මේකේ මේ පළවෙනි අවස්ථාවේදී ප්‍රතිබිම්බය හැදෙන්නේ මෙන්න මෙහෙන් කියලා. එතන මේ කාචේ ඉඳන් ගත්තට පස්සේ එක ගත්තොත් ඍණයි. ඒ කියන්නේ මේ පළවෙනි කාචයේ ප්‍රතිබිම්බ දුර මේ මෙන්න මෙතනින් හොයපෙක් කියලා මේ වීම ගාන හදන්න කලින් දන්නවා. එයා හැදෙන්නේ මේ පැත්තෙන් කියලා. ඒතර එයා හැදෙන්නේ මේ පැත්තෙන් නම් පුතේ ඒ දුර ඍණයි කියලා අපි දන්නවා. ඕනනම් එතන මෙතන ඍණ දාගෙන ගියාම ඕන මේ ගාන පටන් ගන්නකොට මෙතන ඍණ ලකුණක් දාලා ගාන හදාගෙන යන්න පුළුවන්. හදාගෙන ගියාම මෙතන v ට එන්නේ ධන උත්තරයක්. හැබැයි ඒක අමතක කරන්න එපා. ඔයා ඒ ඍණ ලකුණ කලින් දාලා තිබ්බා කියලා.
ඒතර අපි මිස්ලීඩ් වෙන්න පුළුවන් වැරදි පැති වලට. වැරදි පැති වලට අපි යොමු වෙන්න පුළුවන්. ඒක නිසා මම නම් කියන්නේ ඔය සෙවිය යුතු කෙනාට ලකුණ ආදේශ කරන්න එපා. දන්නේ නැහැ කියලා දාලා ගණ හදාගෙන යන්න. ඔයාලට ලකුණත් එක්ක උත්තරේ එනවා. හරි. උතර මේ පළවෙනි ගාන පොඩක් හදන්න කියලා කියලා තිබ්බ පළවෙනි ගාන තුන්වෙනි එක මම ඒක කරන්න මම මේක ඉවර කරලා ඉන්නම්. ඉහත දෙකෙහි අවසාන ප්‍රතිබිම්බය උස ගණනය කරන්න. එහෙනම් පුතේ මම ඒකට දානවා කෑග් ගහගෙන අපි දන්න සමීකරණ. මේ අපි හොරුද්දල මේ කියනවා. මේ හොඳ කොයිද දන්නෙත් නැහැ මේ උගුරු දෙන්න පටන් අරගෙන. එතකොට අපි ඒකේ උස පුතේ අපි ගත්තොත් මොකද ගන්න? hi dash කියලා. එයාගේ රේඛීය විශාලනය m සමානයි hi dash බෙදීම hi. එහෙනම් ඒකට එන්නේ v බෙදීම u. එහෙනම් පුතේ ඒකට අදාළ v කියලා කියන්නේ 30යි. ඒකට අදාළ u කියලා කියන්නේ u ඇවිල්ලා 60යි. එහෙනම් hi dash බෙදීම hi කියලා කියන්නේ 10යි. මෙතනින් එනවා භාගයයි. එහෙනම් hi කියලා කියන්නේ කීයද? 5 සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 5ක් කියලා තමයි පුතේ අපිට අවසාන ප්‍රතිබිම්බයේ උස ලැබෙන්නේ. මොකද අවසාන ප්‍රතිබිම්බයේ ප්‍රතිබිම්බ දුර 30යි. වස්තු දුර 60යි. උතර v බෙදීම u දැම්මට පස්සේ උත්තරේ එනවා 5 සෙන්ටිමීටර් කියලා. හරි. ඊළඟට කාචතර පරතරය 7 සෙන්ටිමීටර් නම් ඉහත 1 2 ගණනය නැවත කරන්න. 7 අවස්ථාව සඳහා අවසාන ප්‍රතිබිම්බ වල උසද සොයන්න. සෙන්ටිමීටර් 7යි නම් සෙන්ටිමීටර් 7ක පුතේ මම කරන්නේ නැහැ. සෙන්ටිමීටර් 7ක මේ වගේමයි. 70යි 60යි 20යි. මේක හදලින්නම් කවන්නේ. ඒක මකනවා මිතුර මකනවා. හරි. එවන කතන්දරේ ස්ටෝරීස් ඔක්කොම වෙනස් වෙනවා පුතේ. 120 නෙමෙයි කාචතර පරතරය කියලාද 70යි. 70යි. ඒ කියන්නේ 700යි. 700යි කියලා කියන්නේ මෙතනින් අපිට එනවා පුතේ නෑ. ඊයේත් එක 70 නේ හරි. සෙන්ටිමීටර් 7යි. අයිද අර වගේමයි අමුතෙන් අය හදන්න මම නිකන් මතක් කරන්නම්. මේක මේ පැත්තෙන් ඇති වෙන්නේ පුතේ නෑ සෙන්ටිමීටර් 7යි. ඒ කියන්නේ මිලිමීටර 70. හරිද? සෙන්ටිමීටර් 7යි මිලිමීටර 70. මිලිමීටර 70 දුරින් තමයි දැන් මෙයා ඉන්නේ දෙවෙනි එක්කෙනා. එතකොට මෙයා අපි රූප සරහන් නිර්මාණය කරා නම් අපිට එනවා මෙන්න මෙයාගේ නම් මේ වගේ කොහේ හරි තැනක් කියලා එනවා. එතන මෙයාගේ නම් මේ පැත්තට තියෙන දුර පුතේ 60යි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේ කාච දෙක අතර පරතරය වෙනස් කරා කියලා පළවෙනි කාචයෙන් හැදෙන ප්‍රතිබිම්බයට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. දෙවෙනි කාචයෙන් ඇති වෙන කාට තමයි බලපෑම ඇති වෙන්නේ. එහෙනම් පුතේ 60යි කියලා කියන්නේ මේ කියනවා මෙන්න මෙයාගේ අතුරට. මෙයා කියන්නේ කවුද? L2 ගේ තුරුලට යනවා පුතේ. L2 ගේ තුරුලට. මේක මම ගන්න ඉමේජ් 1 එක. ඔන්න පින්වත්නි සිතන වෙනස. දැන් එනවා මම ලියනවා L2 ට එකයට වීරින එකයට u එකයට u සමානයි එකයට f
කියන්නේ v කියලා කියන්නේ කවුද? ඒක දන්නේ නැහැ කියලා හොයන්න තියෙන්නේ. ඍණ එකයට මෙතන ඉඳන් මෙතන 70යි මෙතන ඉඳන් මෙතන 60යි නම් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. කිසි කිරිකිතක් නැහැ. මේ දුර මෙන්න මෙතනින් එනවා පුතේ u කීයද? 10යි. එහෙනම් u කියලා කියන්නේ 10යි ඒක දාන සමානයි ඍණ එකයට 20යි. එහෙනම් එකයට v කියලා කියන්නේ කීයද පුතේ? එකයට 10 ඍණ එකයට 20. එහෙනම් පින්හද 20යි ඍණ එකයි එහෙනම් v එනවා කීයද? ඍණ 20යි කියලා. ඉතින් v එනවා ඍණ 20යි කියන. 20යිනේ. මෙතන 1යි. මෙතන 2යි. අනේ දාන. ධන 20යි කියලා එනවා. ඒක ගත්තට පස්සේ මෙතන 2යි ඔතන 1යි. මෙතන 1යි. v එන පොතේ 20යි මිලිමීටර කියලා. ඒ කියන්නේ මෙන්න මෙයාගේ මේ නාභිය මත හරියටම තමයි මේ ප්‍රතිබිම්බේ එන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න මේකේ තියෙන කතන්දරේ. දැන් මෙන්න මෙයා තමයි මෙන්න මේ I1 තමයි L2 හි වස්තුව L1 වල ප්‍රතිබිම්බය. එතකොට එයා එන්නේ කාචේ ඉඳන් 20ක් ධන 20ක්. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ. මෙන්න මේක තමයි I2 කියලා කියන්නේ L2 හි ප්‍රතිබිම්බය. මේක පුතේ අතාත්විකයි. ඇයි? මෙයා ඉන්නේ කොහෙද? මෙයා ඉන්නේ L2 ගේ නාභියට ඇතුලේ. ඒක නිසා තමයි මේ වගේ තරකින් ගොබ්බොත් දෙන උත්තරය. අතාත්විකයි. හරි? උත්තරේ ධන 20ක් එනවා. උත්තර උත්තරේ අතාත්විකයි. අපි ඒක ගන්න පුතේ එයා L2 ගේ වස්තුව ඉන්නේ නාභිය දුරට ඇතුලෙන්ද නාභියට එළියෙන්ද කියන එක පදනම් කරගෙන තමයි ඒක තාත්විකද අතාත්විකද කියලා කියන්නේ. උතර I2 අපිට කියත හැකි අතාත්විකයි කියලා. ප්‍රතිබිම්බයේ උස හොයන්න තියෙනවා. දැන් මේ පළවෙනි ප්‍රතිබිම්බේ වෙනස් වෙන්නේ නැහැ I1 අපි එහෙමමයි. I2 තමයි වෙනස් වෙන්නේ. එහෙනම් මම I2 ට දානවා. m සමානයි hi බෙදීම h0 සමානයි v බෙදීම u. එයාගේ hi කියලා කියන්නේ මේක පුතේ h0 කියලා කියන්නේ මෙන්න මෙයාගේ උස දැන් තමත් අපිට ආවා 10යි සෙන්ටිමීටර් කියලා. v කියලා කියන්නේ එයාගේ ප්‍රතිබිම්බ දුර 20යි වස්තු දුර 10යි. ඒක ඇවිල්ලා ගියාම පස්සේ පුතේ hi එනවා 20යි සෙන්ටිමීටර් කියලා. සෙන්ටිමීටර් 20ක් උසයි කියලා අපිට කෑග් ගහගෙන උත්තර දෙනවා. බලන්න නයනී ඒක හරි ලේසියිනේ. හරි
හරි නයනී ටග්ගල් දාගන්න ගාන තියෙනවා. ඊළඟට අපි ගන්නවා කාචාතුර පරතරය සෙන්ටිමීටර් 8ක් නම් ඉහත ගණනයක් නැවත කරන්න. ගණනයන් කරන්න ඕනේ අපිට කෙලිම කියන්න පුළුවන්. මේ අතරතුර 80යි නම් මෙන්න මේ I1 හැදෙන්නේ මෙයාගේ දැන් 60 කින්නේ. ඒ කියන්නේ හරියටම L2 ගේ නාභිය මත එන්නේ. L2 ගේ නාභිය මත නම් මේ I1 එන්නේ. එහෙනම් I1 වල අවසාන ප්‍රතිබිම්බය හදන්නේ අනන්තේ. හදන්න දෙයක් නැහැ. හරි. අපි යන් අර එකේ තුන්වෙනි ගානට. අපි ඉහත වස්තුව එම කාච මෙහෙමයි. ටකල් මේක දාගන්න පුතේ. ටකල් අඩු කොටව දාගන්නකො. right. දැන් අර පළවෙනි ගානේ තුන්වෙනි එක අපි දරුවෙක් කිල්ලුවා. ඉහත වස්තුව එම කාචයේ P වල සිට පිළිවෙලින් 5 සෙන්ටිමීටර් 10යි 15යි 25යි කාච සූත්‍රය දා ගනිමින් කිරසරණය සත්‍යාපනය කරන්න. කාචයේ නාභිය දුර 10යි. F සමානයි නාභිය දුර 30යි නේ. 10යි. නාභිය දුර 10යි. කාචය ඔහොම ඉන්නවා. නාභිය දුර තියෙනවා 5යි 10යි 15යි 20යි 25යි. එතන තියෙනවා 5යි 10යි 15යි 20යි මේ වෙදිරින් එනවා 25යි. මොන විදිහට අවස්ථා කීපයක් උන්දානවා u සමානයි 5 අවස්ථාවට එකට වීරින එකට u සමානයි එකට f. ඒතර උදේ එකේ v අපි දන්නේ නැහැ. සෙන්ටිමීටර් 10යි. u සමානයි 10 වෙලාවට අනන්තේ. එකට වීරින එකට u ඇවිල්ලා 15 සමානයි ඍණ එකට 10. එකට v සමානයි එකට 15 ඍණ එකට 10. මේක 30න් ගත්තට පස්සේ පොදු හරය මේක 2 ඍණ 3යි. එහෙනම් v සමානයි ඍණ 30යි. v සමානයි ඍණ 30යි. එහෙනම් ඊළඟ එක u සමානයි 20. එකට වීරින එකට u සමානයි එකට f. එතකොට එකට v ඍණ එකට 20 සමානයි එකට 10.
නැකයට වී කියලා කියන්නේ නැකයට 20 කැට 10 මේක පොදු හරය ගත්තා පස්සේ ඍණ 20යි වී අල්ලා 25 එකක් නේ හදුවොත් ඔයගේ උත්තරයක් එන්නේ දැන් පුතේ හයවෙනි ගානක් ගන්න හයවෙනි ගාන ටකලා දාන හයවෙනි ගාන ඉක්මන් කරමු දරුවනේ
8 මිලිමීටර් නාභිදුරක් සහ 50 මිලිමීටර් නාභිදුරක් සහිත එල්ලනටුව කාජයද සමාන 10 දුරක් තියෙනවා. එහෙනම් මම දානවා L1 ට මිලිමීටර් 40ක් කියලා. අවසාන ප්‍රතිබිම්බය අනන්තේන පුතේ හැදෙන්න ඕන. දැන් මේකේ ප්‍රතිබිම්බ දෙකක් නිර්මාණය වෙනවා. මේ L1 කාචය විසින් මේ වස්තුව කරගෙන මෙන්න මේ හැරේ ප්‍රතිබිම්බයක් හදනවා. ඒ ප්‍රතිබිම්බ දුර තමයි පුතේ මේ 40යි කියලා අපිට ආවේ. ඊළඟට අපිට කියනවා ඊළඟට මොකද වෙන්නේ? මේ L2 කියන කාචය විසින් මේ ප්‍රතිබිම්බය වස්තුව කරගෙන තව කොහේ ප්‍රතිබිම්බයක් හදනවා. දැන් අපිට ඇවිල්ලා තියෙනවා මෙයාගේ නම් 40ක් දුරකින් අපේ පළවෙනි ප්‍රතිබිම්බය ඇති වෙලාලු. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. අපි අහනවා අවසාන ප්‍රතිබිම්බය අනන්තය වෙන්න නම් මෙන්න මේ පරතරය කොච්චර තියෙන්න ඕනේද කියලා. උදේ අවසාන ප්‍රතිබිම්බය අනන්තය වෙන්න නම් මෙයා හැදෙන්න ඕන L2 ගේ නාභියේ. එහෙනම් අවසාන ප්‍රතිබිම්බය අනන්තයේදී ඇතිවීමට නම් මොකද වෙන්න ඕන? I1 L2 හි නාභියේ ඇතිවිය යුතුය. එහෙනම් පුතේ D සමානයි 40 ධන 50. D කියලා කියන්නේ මෙතන අතර දුරනේ. මෙයා ඉන්නේ නාභියේ නම් මේ දුර 50යි මේක 40යි. එහෙනම් 90යි මිලිමීටර. එහෙනම් කාච දෙක අතර පරතරය මිලිමීටර 90ක් වේ යුතුයි. බලන්න නයනී ඒ වගේ තේන පහසු. ඊට පස්සේ අපෙන් අහනවා කිරසර නඳින්න කියලා. මම දැම්ම කිරසර නඳින්නේ නැහැ පුතේ. L1 කාචයේ වස්තුව ලෙස සලකමින් L2 කාචය විසින් නිර්මාණය කරන L1 කාචයේ ප්‍රතිබිම්බය L2 කාචයේ සිට ඇති දුර කොපමණද? ඒ කියන්නේ මේ L2 කාචය මේ L1 කාචයේ වස්තුව විදිහට සලකලා එන්න මේ පැත්තෙන් හදන පුතේ ප්‍රතිබිම්බයක්. මම ඒ අවස්ථාව සලකලා දානවා L1 ට 1ට v ඍණ 1ට u සමානයි 1ට f. v කියලා කියන්නේ දැන් අපිට හොයන්න ඕන එක්කෙනා. u කියලා කියන්නේ පුතේ මේ වෙලාවේ දැන් මෙයාගේ වස්තුව මේ කාචය. මේ කාචය තමයි වස්තුව. එහෙනම් 1ට 90යිනේ. මෙයාගේ තමයි මේ ඉන්න 90ක් තුරින්නේ. සමානයි 1ට 50. දහටයිනේ 18යිනේ. එහෙනම් මෙන්න මේ කාචේ ඉන්න 900 බෙදීම 8ක් කියලා කීයක් හරි ඉලක්කයක් වෙනවනේ. අන්න ඒ පැත්තෙන් තමයි ඒ හරිය තමයි. මෙන්න මේ L2 විසින් L1 කාචය වස්තුව කරලා ප්‍රතිබිම්බයද. ඔක තමයි අපේ ප්‍රකාශ උපකරණ වල අක්ෂි වලය කියලා කියන්නේ. ඔක තමයි ප්‍රකාශ උපකරණ වල අක්ෂි වලය කියලා කියන්නේ. ටක්ගාලා මේ අඩුපාඩු එක හදාගන්න පුතේ.
මම කිරණසරණ අදිනකට දැම්ම ફોකස් කරන්නේ නැහැ. මුලින්ම ගාන හදලා මේක ඇඟට දාගන්න ඕන. ඊට පස්සේ අපි යන් කිරණසරණ අදින ඇතුළට. තව කියන්න අමතර කාරණයක් තියෙනවා. මේ ගානේදී මේ විස්තර කරේ නෑ මම ගාන හදනකොට. මේ කියන්නේ වැඩි ඝනකම් කාචය ඇති පැත්තට විරුද්ධ පැත්ත කියලා. නෑ වැඩි ඝනකම් කාචයේ සිට 10 දුරින් කියලා. වැඩි ඝනකම් කාචය කියලා කියන්නේ ප්‍රතිබිම්බ දුර නාභි දුර අඩුම එක්කෙනා. කාචයක් ගත්තට පස්සේ කාචයක ඝනකම බතල ගතිය වැඩි වෙනකොට නාභි දුර අඩු වෙනවා. බලය වැඩි වෙනවා. හරි? කාචයක ඝනකම අඩුයි නම් නාභි දුර වැඩි බලය අඩුයි. වැඩි ඝනකම් කාචය කියලා කියන්නේ නාභි දුර අඩු එක්කෙනා. ඒ කියන්නේ බලය වැඩි. ඔන්න පොයින්ට් එක දාගන්න ඉතින්. ඔකින් තමයි ඒක හදන්න තියෙන්නේ. හරි? මේ ගාන ලියා ගන්න. ලියන්න. නාභිය දුර 15ක් වන උත්තර කාචයක් සහ නාභිය දුර 15ක් වන උත්තර කාචයක් සහ නාභිය දුර 15ක් වන උත්තර කාචයක් සහ නාභිය දුර 20ක් වන අවතල කාචයක්. වාතයේ ඒවා අතර පරතරය 50 සෙන්ටිමීටර වන පරිදි තබා ඇත. තබා ඇත. උත්තල කාචයේ සිට සෙන්ටිමීටර් 20ක් දුරින් අවතල කාචය ඇති පැත්තට විරුද්ධ පැත්තේ අවතල කාචය ඇති පැත්තට විරුද්ධ පැත්තේ ප්‍රධාන අක්ෂය මත සෙන්ටිමීටර් 2ක් උස වස්තුවක් තබා ඇත. අවසාන ප්‍රතිබිම්බයේ පිහිටීමත් ලක්ෂණත් ඉදිරිපත් කරන්න.
හරි. ළමයි 4 දෙනෙක් 5 දෙනෙක් හදලා මට කිව්වා. හොඳයි. මොකද වෙන්නේ? උත්තර කාචිකුයි අවතල කාචිකුයි කියනවා. එයාගේ වෙන්නේ මේ පැත්තේ වස්තුවක් තියෙනවා. එයාගේ 12ද. පහළවයි උත්තර කාචයේ නාභිදුර 20යි. නෑ 15යි උත්තර කාචයේ අවතල කාචයේ 20යි. මේක 20යි. මේක 15යි, මේක 30යි. මේ අතර පරතරය 50යි. එහෙනම් මේක L1, මේක L2. මම L1 ට දානවා. එකයට V ඍණ එකයට U සමානයි එකයට F. දරපොත එකයට V ඍණ එකයට U ඇවිල්ලා 20යි. ඍණ එකයට 15යි. දැන් එකයට V එනවා 20න් එක ඍණ 15න් එක. මම 60 ගත්තට පස්සේ මේකට 3යි මේකට 4යි. V කියන්නේ ඍණ 60යි සෙන්ටිමීටර කියලා එනවා. ඉගෙන මෙතන ඉඳන් 60ක් මේ පැත්තෙන් කියලා තමයි දැන් ඉන්නේ. සුදු පුතේ 60ක් ඒ පැත්තෙන් එනවා නම් හරි 60ක් ඒ පැත්තෙන් එනවා නම් මොකද නාභිදුර හොඳ ඉන්නෝනේ. එයාගේ නාභිදුර 30යි මේ පැත්තට 30යි. මෙන්න මේ වගේ හරියකින් තමයි ප්‍රතිබිම්බය ඇති වෙන්නේ. හැබැයි මේ තියෙන්නේ මම මේ ඇන්දේ ඇති වෙන්න පුළුවන් නම් ඔන්න කතන්දරේ. මේ මෙන්න මෙතන මේ අවතල කාචයක් නොතිබ්බා නම් මෙතන ඉඳන් මේ පැත්තෙන් ඇති වෙනවා. හැබැයි මේ එන ආලෝක කිරණ පුතේ කිසිම වෙනස්කමකට භාජනය කරේ නැත්නම් ගානට මෙහෙම එකතු වෙලා මෙහෙන් එක කෙනෙක් හැදෙනවා. හැබැයි මේ අවතල කාචයේ ඉන්න නිසා වැඩි පොඩ වණ වෙනවා. මොකද අවතල කාචයකින් කිරණ විහිදුවලා කිරණ වෙනස් කරලා වෙන කොහෙට හැදෙනවා. ඒක නිසා මේ අවතල කාචයට දැනෙන්නේ මෙන්න මෙතන වස්තුව ඉන්නවා වගේ. ඉරුම් ගන්න. මේ අවතල කාචයට දැනෙන්නේ මෙන්න මෙතන වස්තුව ඉන්නවා වගේ. එතකොට මේ තියෙන්නේ පුතේ මෙයාගෙන් ඇතිවිය යුතුව තිබූ ප්‍රතිබිම්බය. මෙතන තියෙන ඕන ප්‍රතිබිම්බය මේ අවතල කාචයේ වස්තුව වගේ ක්‍රියා කරලා අවතල කාචය විසින් ආයි වෙනම තැනක ප්‍රතිබිම්බයක් හදනවා. එහෙනම් L2 ට දානවා එකයට V ඍණ එකයට U සමානයි එකයට F. ඒකේ ප්‍රතිබිම්බ දුර අපි දන්නේ නැහැ. U කියලා කියන්නේ වස්තු දුර. ඒක පුතේ මෙන්න මෙතන ඉඳන් මේ පැත්තට 10යි. ඒක නිසා ධන 10යි. නාභිය දුර එකයට 30යි අවතල කාචයක් නිසා මම ධන කියලා ගත්තා. එහෙනම් එකයට V සමානයි එකයට 10 ධන එකයට 30. පින්වත 30යි 30යි නේද අරකගේ 20යි sorry
කියන්නේ 20යි. නාභිදුර 20යි. එතකොට මෙතන ගත්තම පස්සේ 2 ධන පුතේ මෙතන මේ 10 ගත්තේ මේ පැත්තටනේ. දැන් මේ ස්ටෝරි එක ඇතුළෙම ආලෝක කිරණ ගමන් කරන්නේ මේ පැත්තට. එහෙනම් මෙතන 10 ඍණාගයක්. හරි? ඔතන ඍණ වෙනවා. මේ ඍණයි ගුණ වුණාම ධන වෙනවා. එතකොට ආයෙ එහා පැත්තට ගියාම ඍණ වෙනවා. ඔතන තමයි වෙනස තියෙන්නේ. හොඳේ. එතකොට ඍණ 2 ධන 1. එහෙනම් v කියලා කියන්නේ කීයද? අපිට එනවා ඍණ 20යි සෙන්ටිමීටර කියලා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තෙන් ඍණ 20කින් මේ පැත්තෙන් හදන්න. මේ ගානෙම තියෙන හොඳම පොයින්ට් එක තමයි මෙන්න මෙයා. u දාන එක තමයි හොඳම පොයින්ට් එක. හරිද? ඊළඟට මෙන්න මෙයා කවුද? මේ ඉන්නේ පුතේ L1 හි ප්‍රතිබිම්බය. එහෙම නැත්නම් L2 හි වස්තුව. හැබැයි ඒක නිකන් වස්තුවක් නෙමෙයි. ආලෝක කිරණ ඇත්තටම එකතු වෙන්නේ නැහැ පුතේ. ආලෝක කිරණ මෙහෙම එනවා මෙතනට එකතු වෙන්න වගේ. හැබැයි මෙයා ඒ වැඩේ වෙන්න දෙන්නේ නැතුව වෙන කොහෙට හරි විහිදුවල යවනවා. එතකොට මෙතනින් ඇත්තටම කිරණ එකතු වෙලා ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. අවතල කාචයට දැනෙනවා මේ එන කිරණ මෙතනට එකතු වෙන්න ඉන්නවා වගේ. එතකොට මේ වගේ කට්ටියට අපි විශේෂ නමක් දෙනවා. අපි යාට කියන්නේ මොකද්ද? අතාත්වික වස්තු කියලා. මේගොල්ලෝ කවුද පුතේ? නිකං වස්තු නෙමෙයි අතාත්වික වස්තු. එදා මම මේක නෝට් එකේ දුන්නා. මෙයාට තමයි අතාත්වික වස්තු කියලා කියන්නේ. මෙහෙම එනවා ආලෝක කිරණ මෙතන එකතු වෙන්න වගේ එනවා. එකතු වෙන්න දෙන්නේ නැහැ. හැබැයි අවතල කාචයට දැනෙන්නේ මෙන්න මෙතනට එකතු වෙන්න එනවා. ඒ කියන්නේ මෙතන ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ වගේ කියන එකක් තමයි අවතල කාචයට දැනෙන්නේ. ඊට පස්සේ අවතල කාචය විහිදුවල වෙනකොට හරි යවනවා. ඒතර අවතල කාචයේ වස්තුව වෙන්නේ මෙන්න මෙතන හැදෙන්න નિયમિતව තිබූ ප්‍රතිබිම්බය. ඒතර එයාලා ඇත්තට පවතින ප්‍රතිබිම්බ නෙමෙයි. කිරණ ඇත්තට එකතු වෙලා හැදෙන කට්ටිය නෙමෙයි. එයාලා කවුද එතකොට? කිරණ හැදෙන්න එකතු වෙලා ප්‍රතිබිම්බ නිර්මාණය වෙන්න වගේ හිටපු කට්ටිය. ඇත්තට නෑ පුතේ. ඒක නිසා අපි යාළුවන්ට කියනවා මොකද්ද? අතාත්වික ප්‍රතිබිම්බ කියලා. වස්තු කියලා. මේගොල්ලෝ අතාත්වික වස්තුවක්. ඒතර ඒකේ අදාළ දුර 10යි කියලා දාන එක වැදගත් පොයින්ට් එකක්. ඒක සාමාන්‍යයෙන් මික්ස් කරගන්න එක. මෙතන අතාත්වික වස්තු සම්බන්ධ එක්කනේ තමයි මේ තියෙන්නේ. මේ ගානේ ඉතින් මම කියලා දෙනවා කිරණ සටහන් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. ඒ නිසා ටක් ගාලා මේක දාගන්න දාලා ඔය වැදගත් පොයින්ට්ස් ටික දාගන්න. අපිට අර කිරණ සටහන අදේ තියෙනවානේ. මේ ප්‍රතිබිම්බය උසේම හොයාගන්න ඕනේ ඒක නේ. මේකනේ image 1 එක මෙන්න මෙහෙන් ඇති වෙනවා image 2 එක. මම ගන්නවා මේ L1 ට දානවා hi1 බෙදීම h0 සමානයි b බෙදීම u. දුරපතේ i1 සමානයි v ඇවිල්ලා 60යි u ඇවිල්ලා 20යි ප්‍රතිබිම්බ උස 2යි 6යි සෙන්ටිමීටර. එහෙනම් මම ඊළඟට L2 ට දානවා hi2 බෙදීම hi1 සමානයි v බෙදීම u. ඒකේ v ඇවිල්ලා පුතේ 20යි u ඇවිල්ලා 10යි. එහෙනම් hi2 වෙනවා 12යි සෙන්ටිමීටර. එහෙනම් ඔන්න ප්‍රතිබිම්බ වල උස අපි හොයලා තියෙනවා. මේක තාම වැදගත් මෙතනින් එහාට මේ වැඩේ කරන එක. තකල උසවල් දෙක ඔය පුතේ තකල දාගන්න.
හොඳයි. දැන් මේකේ ප්‍රතිබිම්බ නිර්මාණය කරනකොට කිරණ සටහන ඇදලා ප්‍රතිබිම්බ වල උසවල් හිටා වැදගත් වෙනවා පුතේ මේව කරගෙන යන්න ගියාම නැත්තම් වැඩි අමාරුයි. නොදරින්න පළවෙනි වස්තුව. මෙයාගෙන් සමාන්තරව ආලෝක කිරණයක් එනවා. ඒක යනවා මේ හරහා. මෙයාගේ මෙහෙම නාභිය මේ ප්‍රකාශ කේන්ද්‍රය හරහා යනවා එක්කෙනෙක්. දර ඔහොම ගිහිල්ලා මුන් දෙන්න එකතු වෙන්නේ කොහෙද? මොනවද එකතු? මෙන්න මේ විදිහට මෙතන කිරණයක් එකතු වෙලා අවසාන ප්‍රතිබිම්බය හදනවා. දැන් මේ දුර ආවේ කීයයි කියලාද පුතේ? 60යි කියලා. හැබැයි මෙහෙම වෙන්න පුළුවන්ද? වෙන්න බෑ. හේතුව 50ක් දුරින් ඉන්නවා කවුද? අවතල කාචී ඉන්නවා 50ක් දුරින්. මේ L2 L1. එහෙනම් මෙතනින් එහාට කිරණ මෙහෙම යනවා කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. ඇයි? කාචකින් කරන්නේ පුතේ එයා මතන පතනය වෙන කිරණ වෙනස් කරනවල යවන්නේ. ප්‍රකාශ කේන්ද්‍රයේ මතන පතනය වෙන ඒවා විතරයි වෙනසක් නොවී යන්නේ. අනිත් හැම එකම වෙනස් වෙලා යන්නේ. එහෙනම් මෙහෙම එන ආලෝක කිරණ අනිවාර්යෙන් මෙතනින් එහාට මේ ආපු පාරෙම නම් යන්න හැකියාවක් කොහෙත්ම නැහැ. ඒක නිසා මෙතන නිකන් ඇඳලා නොම දාගන්න. ඊළඟට ඔයගොල්ලෝ යම්කිසි පරිමාණයකට අරන් ගත්තා නම් මේකේ එක රූලක් කියලා ගත්තා නම් මෙතන පුතේ ඔයගොල්ලෝ හරියටම මේ රූප සටහන ගානට මැනලා ඇඳලා මෙන්න මෙතන එන්න ඕන රූල් 3ක් කියලා. මෙයාගේ උස එකයි එක රූලක් ගත්තා නම් එහෙම මෙතන එන්න ඕන රූල් 3යි කියලා. ඊළඟට අපි දන්නවා මෙයාගේ නාභිය දුර අපිට පුළුවන් මේ පරිමාණයට මැනලා ඇඳ ගන්න. මෙන්න මේ වගේ හරියකින් ඉන්නේ පුතේ එන්නේ. විශ්ස නේද? මේ වගේ හරියකින් එන්නේ. ඒතර අපි දන්නවා මේ ගාන හදපු හැටියට මොකද වෙන්නේ? මෙන්න මේ හරියෙන් එන්න ඕන. මේ තියෙන්නේ පුතේ image 1 එක image 2 එක එන්න ඕන මෙන්න මේ හරියේ ප්‍රතිබිම්බය. ඒකේ උස මෙයා වාගේ දෙගුණයයි. ඒ කියන්නේ මේකෙන් එන්න ඕන රූල් 6ක්. මේ අතර ගත්තොත් එහෙම රූල් 6ක් තියෙනවා. දැන් බලන්න. මෙහෙම එකතු වෙන්න එන ආලෝක කිරණ අවතලකාචීන් කරන පොඩ විහිදුවන එකනේ. ඒතර විහිදුවට මෙයා පොඩක් මෙන්න මෙහෙට ගිහිල්ලා මෙයා එකතු වෙනවා කොයි හරියෙන්ද? මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට කිරණ විහිදුවලා කිරණ පොඩි විහිදුවීමකට ලක් කරලා ඔය වදින කට්ටිය තව පොඩක් ඈතට කරලා හරියටම මෙන්න මේ වගේ 6ක් මෙතන 3යි නම් රූල් 3යි නම් රූල් 6ක් උස තැනකදී එකතු වෙන විදිහට එන්න ඕන. එතකොට අපිට කියන්න පුළුවන් මේ තියෙන image 2 එක මෙන්න මෙතනින් තමයි මේ එන ආලෝක කදම්බිය මෙහෙම ඇවිල්ලා එකතු වීම අවසානයේදී සිද්ධ වෙන්නේ කියන්නේ. මොකද හේතුව මේ වදින කිරණ සෙට් එක තව විහිදුවලා පොඩක් එහාට යවන එක විතරයි මේ අවතල කාචයට කරන්න පුළුවන්. එහෙනම් මෙහෙම ආපු ආලෝක කිරණ ටික ඔය විදිහට විහිදුවලා තව චුට්ටක් දුරින් ගිහිල්ලා මෙතන එකතු වෙන්න තිබිච්ච එක තව පොඩක් ඈත් කරලා මේ හරියෙන් එකතු කරනවා. එතකොට මේ හැදෙන දෙවෙනි ප්‍රතිබිම්බය මෙන්න මේ I2 එක්කෙනා තාත්වික ප්‍රතිබිම්බයක්. කිරණ ඇත්තටම එකතු වීමක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. මෙතන හිටියේ අවතල කාචයක්. අවතල කාච වලින් කොහොමද තාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ කියලා. අවතල කාච වලින් හැදෙන්නේ අතාත්වික ප්‍රතිබිම්බය. එහෙනම් අවතල කාච වලින් කොහොමද තාත්වික ප්‍රතිබිම්බයක් ඇති වෙන්නේ කියලා මතයක් ගොඩනගා ගන්න පුළුවන් කෙනෙක්. පුතේ කලබල වෙන්න එපා. අවතල කාච විසින් අතාත්වික ප්‍රතිබිම්බම නිර්මාණය කරන්නේ
තාත්වික වස්තුන් සඳහා දැන් මේ අවතල කාචයේ වස්තුව කවුද? මෙන්න මෙතන ඉන්න ඉමේජ් 1 එක. මෙයාව ඇත්තටම එකතු වෙන්න දෙන්නේ නැහැ. මෙතන බොරු මායාවක් තියෙන්නේ. මෙතන ඇත්තටම කිරණ එකතු වෙන්න බෑ. මොකද මෙහෙ වෙන කිරණ මේ කාචය විසින් වෙනස් කරලා වෙන තැනකට යවන නිසා මෙතන ඇත්තටම කෙනෙක් ඇති වෙන්න බෑ. මේ I1 කියලා කියන්නේ L2 වල වස්තුව කියන්නේ නිකන් වස්තුවක් නෙමෙයි. ඒක අතාත්වික වස්තුවක්. උදේ අවතල කාචයකින් තාත්වික වස්තුන්ට තමයි අතාත්වික ප්‍රතිබිම්බ දෙන්නේ. අවතල කාචය විසින් අතාත්වික වස්තුන් වලට දීලා තියෙනවා නම් අතාත්වික වස්තුන් වල තාත්වික ප්‍රතිබිම්බ තමයි අවතල කාච වලින් මෙතන නිර්මාණය වෙන්නේ. ඒක නිසා මේ අවතල කාචයකින් තාත්වික ප්‍රතිබිම්බයන් නිර්මාණය වීම විසංවාදයක් නෙමෙයි. තේරුම් ගන්න බැරි කාරණයක් නෙමෙයි. ඒක ඇවිල්ලා වෙන්න පුළුවන් තාර්කික කාරණයක්. මේ I1 කියලා කියන්නේ L2 හි අතාත්වික වස්තුව ඔය දින කිරසාර සරලයි සුඛමයි මොන ඔහම යන්නේ. මොකද ඒක නිසා හැම කිරණසරණම පුතේ අපිට අර නිවැරදි පරිදි ඉරි එකතු කළා දෙන්න කියොත් එහෙනම් වෙලාව හම්බෙන්නේ නැහැ විභාගෙදී. ඒක නිසා හැකිතාක් මේ පොඩක් අවධානයෙන් මේක කරන්න ඕන. මේ විදිහට සියලු උදව් අරගෙන කරන්න ඕන. උසවල් ටික අපි ගාන හදලා ගත්තානේ. ඒව පාවිච්චි කරලා තමයි කිරණසරණ අඳින්න. මේක ඇත්තටම කිරණ එකතු වෙන නිසා මේක තාත්විකයි. මගේ ටියුට් එක හැදුවේ මගේ ටියුට් එක හැදුවේ 6 වෙනි ගානේ 3 වෙනි එක. මෙවැනි සැකස්මක් කුඩා වස්තුන් විශාල කර නිරීක්ෂණය කිරීමට භාවිතා කළ හැක. එවැනි සැකස්මක රේඛීය විශාලනයේ සෙවීමේ පවතින ගැටලුව කොමක්ද? උදේ තියෙන ගැටලුව තමයි මේ කාච වල නාභිය දුර දිහා බලන්නකො මිලිමීටර් 10යි. එකෙක් මිලිමීටර් 8යි අනිත් එක මිලිමීටර් 50යි. ඒ කියන්නේ මේ චූටි කට්ටිය නාභිය දුර කුඩා වෙනවා කියලා කියන්නේ කාචයේ දින බෝල ගතිය වැඩි වෙනවා කියන්නේ. කාචයේ දින බෝල ගතිය වැඩි වුණොත් එහෙම ඔතනදී පොඩි ආචරණයක් එනවා. එයාට කියන්නේ ගෝලීය අප්‍රේරණය කියලා. ගෝලීය අප්‍රේරණය කියලා කියන්නේ කාචයේ තියෙන බෝල ගතිය, බතල ගතිය, තඩි ගතිය වැඩි වුණොත් එහෙම ආලෝක කිරණ කියන්නේ ඇදෙන ප්‍රතිබිම්බවල වටේට ආලෝක රටා පේන්න ගන්නවා. පොඩ්ඩක් කියන්නේ මොකද කියන්නේ මේ පොඩි වෙන වෙන කලර්ස් පේන්න ගන්නවා. නිකන් දේදුණු වර්ණ ටික ධාරෙන් පේන්න ගන්න. අනේ වගේ ගෝලීය අප්‍රේරණයක් ඇති වෙන්න පුළුවන්. අනේ ඒක නිසා මේ වගේ සැකස්ම හරි මේ ගානේ හැටියට ඒ ගානේ පාවිච්චි කරන උත්තර ගාච දෙක ඒ උත්තර ගාච දෙකක් පාවිච්චි කරලා අපිට පුළුවන් යම්කිසි විශාලන අවස්ථාවකට යන්න. හැබැයි විශාල අවස්ථාවකට යනකොට තියෙන ප්‍රශ්නේ තමයි ඕනෑඩිය විශාල කරන්න අපි එන්න බලය වැඩි නාභිය දුර අඩු කාච දැම්මොත් එහෙම ඒ කාචවල බෝල ගතිය වැඩි වෙලා හැදෙන අවසාන ප්‍රතිබිම්බේ වටේ දාර අපැහැදිලි වෙලා ගෝලීය අප්‍රේරණයකට ලක් වෙන්න පුළුවන්. හරිද? ගෝලීය අප්‍රේරණය. right. නේද? ඒ ගානට දාලා ලියා ගන්න පුතේ. මෙහි භාවිතා වන කාචවල මේ භාවිතා වන කාචවල නාභිය දුර සාපේක්ෂව අඩු වගේ එක පවතී. සාපේක්ෂව අඩු වගේ එක පවතී. එනම් කාචවල බලය ඉහළ අගයක පවතී. එවිට
එවිට කාචවල වක්‍රතාවයද වැඩි වන බැවින් නිර්මාණය වන ප්‍රතිබිම්බවල වර්ණවත් අපැහැදිලි මායිම් මතුවී ගෝලීය අප්‍රේරණයකට බඳුන් විය හැකියි. හරිද? හොඳයි. මාතෘකාව ලියන්න පුතේ. සංයුක්ත කාච. ලියන්න. ඉතා තුනී කාච එකිනෙක ස්පර්ශයේ පවත්වා ගත් විට එවැනි කාච තනි කාචයක්සේ හැසිරීමකට ලක් වේ. හැසිරීමක් වෙනවා. තනි කාචයක්සේ හැසිරීමක් වෙනවා. එකලෙන් මේ තුන නේද? right. ලියන්න පුතේ. වැදගත් කාරණා කීපයක් තියෙනවා. වැදගත් කියලා දාන්න. වැදගත් එකට එක ලියා ගන්න. පළවෙනි පොයින්ට් එක. කාච තුනී විය යුතුය. බතල කාච වලට ඕක ඇප්ලයි කරන්න බෑ පුතේ ටිකක්. කාච තුනී විය යුතුය. දෙවෙනි පොයින්ට් එක. පළවෙනි පොයින්ට් එක කාච තුනී විය යුතුය. දෙවෙනි පොයින්ට් එක කාච එකිනෙක ස්පර්ශ වී හෝ ඉතා කිට්ටුවෙන් පැවතිය යුතුය. ළඟම තියෙන්න ඕනේ.
ප්‍රොයිලක තුන කියන මෙවැනි සංයුක්තයක අවසාන හැසිරීම බලය වැඩි ඇලයිරක් නාවීය දුර අඩු කාචයේ හැසිරීමට කිට්ටුවේ ඒ කියන්නේ පුතේ දැන් මෙහෙමයි මෙයාගෙන් හැදෙන තනි එක්කෙනා ඉන්නවනේ ඒක ඇවිල්ලා කෙලින්ම උත්තරම තමයි අවතල දෙන්නෙක් එකට එකතු කරාට පස්සේ හැදෙන තනි එක්කෙනා අවතලම තමයි ආය අමුතුවෙන් හදන්න දෙයක් නැහැ මෙන්න මේකේ F1 මෙයාගේ නාභිය දුර F2 උනා මෙන්න මේක ආකාර දෙකකට වෙන්න පුළුවන් මොකද පළවෙනි ආකාරයේ F1 විශාලයි F2 උනා හරිද F2 අඩුයිනේ පුතේ එහෙනම් මේක උත්තර කාචයක් වගේ තමයි හැසිරෙන්නේ F1 කියන එක නා කුඩායි F2 උනා මේක හැසිරෙන්නේ අවතල කාචයක් හරිද සරලයි ඊළඟට මේගොල්ලන්ගේ නාභිය දුර අපි ප්‍රකාශනයකින් ඒක ඔප්පු කරමු මේක ස්ටක් කරලා සරල දාගන්න සරම්බරම් කරලා දාගන්න ඉක්මන් කරමු හරි එන්න පොඩි අනුමාත්‍රකාවක් වගේ සංයුක්ත කාචයක සඵල නාභිය
මෙයාගේ නාභිය දුර F1 මෙයාගේ නාභිය දුර F2 මෙහෙම සමාන්තර ආලෝකයේ කදම්බයක් ආවොත් එහෙම පුතේ ඒක මෙන්න මෙහෙම නාභිගත කරන්න තිබ්බා මෙයා නැති වුණා නම් මොකෝ වෙන්නේ මේක F1 හැබැයි මෙයාත් කරන්න අභිසරණය කිරීම නිසා මෙයාත් තව මෙහෙම ළඟ නවලා මෙන්න මේ හරියෙන් අභිසරණය කරනවා එතන මේ දුර F2 එතන ඇත්තටම සඵල වශයෙන් මේ පද්ධතියේ නාභිය දුර මොන ඔය වගේ F2ම කියලා කියන්නත් බෑ මෙන්න මේ වගේ එකක් මේ V කියලා ගමුකෝ අපි මේ V කියලා කියන්නේ කවුද පුතේ මේ දෙන්නගේ සඵල නාභිය දුර කැපිටල් F මෙහෙම එක්කෙනෙක් ආවම මෙයා හරියනම් මෙන්න මේ වගේ තැනකින් නාභිගත කරන්න ඕන හැබැයි මේ කාචය කරන්නේ තව කිරණ එකතු කරන නිසා මෙයාත් කිරණ එකතු කරලා මෙන්න මේ වගේ හරියකින් හදනවා එහෙනම් මම දානවා L1 ට එකයට V ඍණ එකයට U සමානයි එකයට F එයාගේ ප්‍රතිබිම්බ දුර පුතේ අපිට එනවා අපි හොයමුකෝ හොයන්න දෙයක් නැහැ අනන්තේ ඉඳන් ඉන්නේ එකයට F2 F1 එහෙනම් V කියලා කියන්නේ කීයද ඍණ F1 මෙහෙන් ඇත්ත එහෙනම් මම දානවා L2 ට එකයට V ඍණ එකයට U සමානයි එකයට F එතන එයාගේ ප්‍රතිබිම්බ දුර තමයි පුතේ අවසානයේදී හැදෙන්නේ එකයට F ඍණ V කියලාම ගන්නම්කෝ වැඩි පැහැදිලි නේද එකයට V වස්තුව මෙයාට දැනෙන්නේ මෙන්න මෙතන වස්තුව ඉන්නවා එතකොට ඍණ එකයට F1 සමානයි මේ F1 කියලා කියන්නේ කවුද මෙන්න මෙයා ඍණ F2 මොකද කියන්නේ එතකොට මේක එනවා පුතේ එකයට V කියලා කියන්නේ කවුද එකයට F1 මේක ඍණ ධන වෙනවා මේක ආයි ඍණ වෙනවා ධන එකයට F2 වාරයක් ඍණ 1 ත්‍රිලකුණක් තියෙනවා දැන් මේ V කියලා කියන්නේ ඇත්තටම V කියලා කියන්නේ අනන්තයේ සිට එන සමාන්තර ප්‍රධාන අක්ෂයට සමාන්තර කිරණ කදම්බයක් සංයුක්තය විසින් නාභිගත කරන දුර එහෙනම් V කියලා කියන්නේ පුතේ සංයුක්තයේ නාභිය දුරම තමයි එහෙනම් මම ලියනවා මේක උත්තර කාචයක් වගේ හැසිරෙන නිසා එකයට F ඍණ සමානයි එකයට F1 ධන එකයට F2 හැබැයි ඔක්කොම ඍණ එහෙනම් මට අවසාන වශයෙන් සූත්‍රයකට එන්න පුළුවන් එකයට F සමානයි එකයට F1 ධන එකයට F2 මේක තමයි කාච සංයුක්තයේ නාභිය දුර අපි දන්න පුතේ කාචයක නාභියේ පරස්පරයෙන් අපිට එන බලය එන සංයුක්තයේ බලයටත් ඔහොම ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න පුළුවන් සංයුක්තයේ බලය සමානයි P1 ධන P2 අදාළ කාච දෙකේ බල දෙකේ එකතුව හරි සරම් බරංගල් දාගන්න ළමයි සරම් බරංගල් සරලවයි බොහොම සරලයි ඒක ඉවරයි දැන් කාචයක බලය එක පොඩ්ඩක් ලියා ගන්න දන්නවනේ ඒවා සාමාන්‍ය සරල කතන්දර ඒක කොහොම ලියලා දාගන්න කාචයක බලය කාචයක බලය කියන්නේ පුතේ කිරණ නැවීමේ හැකියාව කිරණ අපගමනය කිරීමේ හැකියාව එතකොට
කාචය කරගත්තොත් එහෙම යාට මෙහෙම කිරණ නාන්න පුළුවන් නම් මේ වගේ තරමට අභිසරණය කරන්න පුළුවන් නම් කාචයේ බලය අර්ථ දක්වන්නේ එකයට නාභිදුර කියලා. Fe ඒකක මීටර් නම් P වල ඒකක මීටරයට මේකට පාවිච්චි කරන්නේ D ඩයොප්ටර්. මේකෙදි භාවිතා වෙන විශේෂ ලකුණු සම්මුතියක් තියෙනවා. අபிසාරී අපසාරී කියලා අපි දන්නවා කාච වර්ග දෙක තියෙනවානේ. එහෙනම් අபிසාරී කාචයක බලය ධන අපසාරී කාචයක බලය ඍණ. හරි ඒක කියන්නේ සරලව ගත්තොත් නාභිදුරයේ පරස්පරයේ ප්‍රතිවිරුද්ධ ලකුණු සම්මුතිය තමයි බලයට තියෙන්නේ. හරි පැහැදිලිද? අග්ගල සරලව දාගන්න. හරිද? නාගන්න. දැන් ඔයාලට ආලෝකය සම්බන්ධයෙන් මේ මූලික කාරණා ටික ඉවරයි. ඔයගොල්ලෝ ඔය මන්දිපුටි ට්‍යුට් එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න. තව එක ගානක් වගේ තියෙනවා. පොඩක් පිටින් මට දෙන්න ඕන දීලා හදන්න ඕන ගානක් තියෙනවා. ඒ ගාන මම හදන්න. එතකොට ආලෝකය සම්බන්ධව දැන් අපිට ඉතුරුලා තියෙන්නේ ප්‍රකාශ උපකරණ සහ මේ මොනවද ප්‍රකාශ උපකරණයි මිනිස් ඇසයි. තව දවස් දෙකකින් ওই කාරණා දෙක ඉවර වෙනවා. දවස් දෙකමාරකින් වගේ ඔය කතන්දර ඉවර වෙනවා. ඒතර අපිට පුළුවන් මේකත් එක්කම මොනවද දැන් ඉස්තිවිදු ශාස්ත්‍ර අද ඒකේ තියෙන අවසාන කොටස ඒත් එක්ක උපවිශේෂ පටන් ගන්න ඕගොල්ලන්ට ඒ පාඩම සහ ඊට අමතරව මම තව පාඩමක් දානවා දෝලන පාඩමක් වීඩියෝස් දෙක මම එක වීඩියෝ එක අප්ලෝඩ් කරලා දෙන්නේ. ඔයාලට මම බලන්න මේ වෙලාව මදි වෙයි කියලා හිතලා දැම්මේ නැත්තේ. නමුත් මේ මාසේ ඉඳන් ඒකත් මම දාන්නම් පුතේ. ඒකත් දාලා දෙනවා. ඒතර නිදහසේ ඒකත් බලාගෙන යන්න පුළුවන්. ඒකේ සරල නුවර්ති චරිත කොටස හැරෙන්නේ ඊටු සියල්ලම එතන අන්තර්ගතයි. හරිද? ඊළඟට තාපය තියෙනවා. අපිට ලබන මාස දෙකකින් විතර කොහොමත් සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන්. ඒ නිසා කරදරයක් නැහැ. තව මාස 3ක් තියෙනවා අවම වශයෙන්. වැඩක් කරලා විභාගයේ ඊටදී කල් ගියොත් එහෙම තවත් කාලේ තියෙනවා. නමුත් මාස 3ක් තියෙනවා. අපිට පේපර් කිරීමේ කාර්ය සඳහා දැන්ම අකෝ ලබන මාසෙ ඉඳන් යන්න පුළුවන්. ඔයගලන්ට දැන්නවත් පේපර් සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ. දැන් අපි මේ වෙනකොට 2000 2001 පේපර් ස්ට්‍රක්චර්ඩ් පේපර් සාකච්ඡා කරලා ඉවරයි. ඒ වගේම 2011 පේපර් එක බලන්න මම ITN එකේ කරපු වීඩියෝ එක තියෙනවා. ඒ වීඩියෝ එකේ අත්‍යවශ්‍ය කාරණා ඒකේ පුතේ පැයෙන් ඉවර කරනවා පේපර් එක. මොකද හරි අමාරුයි. ඔයගලන්ට පේපර් එක ලියන්න දෙන්නේ පැයට. මම විස්තර කරලා ඉවර කරන්නත් ඕන පැය විනාඩි 57යි. ඒක නිසා දැන් ITN එක ඊයේ ටෙලිකාස්ට් වුණා. ඒක ඇත්තටම වරදක් නැහැ පුතේ. කියන්නේ සාමාන්‍ය පන්තියක මම කියලා දෙන ප්‍රමාණයම එතන අන්තර්ගත වෙනවා. හැබැයි වේගින් කියලා දෙනවා. ඒක නිසා ඔයාලගේ කාලය ඉතුරු කරගෙන ඒකත් බලන්න පුළුවන්. මම දැන් ඒකේ YouTube link එකත් ඔයගලන්ට දාන්නම්. දැම්මට පස්සේ ඔයගලන්ට ඒක බලන්න පුළුවන්. ඒකත් පිළිවෙලින් බලාගෙන යන්න පුළුවන්. ඒ අතරතුරේ අපි ඉතුරු ස්ට්‍රක්චර් ටික කතා කරගමු. එතකොට කාලය ප්‍රමාණවත් කිසිම ප්‍රශ්නයක් නැහැ.
MCQ ඉක්මනටම MCQ ඩිස්කෂන් එක ඉක්මනට පටන් ගන්න ඕන. ඒතකොට ඔයාලට අඩුපාඩුව ඔක්කොම මග යනවා. ඒ කියන්නේ මම දැන් හිතන් ඉන්නේ ඕගොල්ලන්ට විශේෂයෙන්ම රිවිෂන් එකේ ළමයින්ට මොනවද ෆුල් පේපර් එක ඩිස්කස් කරන්න පටන් ගත්තා නම් හොඳයි කියලා. මොකද ඔයාලට ආලෝකයත් ඉවරයි, තාපයත් ඉවරුණා නම් මම හිතනවා කිසි කතන්දරයක් නැහැ කියලා. නමුත් බලමු ඉක්මනටම ඒ ටික ඉවරයි. හරි. මම මෙතනින් අද නවත්තනවා. මට මේ අපහසුතාවය තියෙන නිසා සෑහෙන අපහසුතාවයක් තියෙනවා. පොඩක් බලමු මොකද ආයි හෙටත් ආයි රෙකෝඩින් එකක් තියෙනවා ITN එකේ. ඉතින් ඒකත් නිසා කොහොම වෙයිද දන්නේ නැහැ මේ තියෙන ස්වභාවය. පොඩක් පරිස්සම් වෙන්නත් ඕන. ඒ නිසා මෙතනින් නවත්තනවා පුතේ. ඔයගොල්ලෝ මොනවාද ටියුටර් එක ගණන් හදන්න මොනවාද 2011 ස්ට්‍රක්චර් ටික සම්පූර්ණයෙන් කරලා ඩිස්කෂන් එක බලන්න. කරලා මට පොඩි ෆීඩ්බැක්ස් කීපයක් දෙන්න. මොකද මේ පේපර් ඩිස්කෂන් එකේ තත්ත්වය කියන එක. මොකද පන්ති උගන්වනවා වගේ නෙමෙයි. ඊට වඩා හරි ඉක්මනින් උගන්වන්න ඕන. හරි ඉක්මනින් කිසිම කොටසක් මග නොහැර උගන්වන්නට ඕන. හරි? රයිට්. පොඩ බලලා ෆීඩ්බැක් එකක් දෙන්න මම දාන්න. හරි. අයබෝන්.